අයිබෝන් පටන් ගමු නේද? අපි පහුගිය සතියේ මට කියන්න අපි පහුගිය සතියේ අවසාන වශයෙන් කතා කළේ මොනවද? අපි ආයෝෂ නැගීම් පටන් ගත්ත නේද ඔයාලත් එක්ක? අපි ARR විතරයි කතා කළේ නේ. අපි මුදල් ප්‍රවාහයන් ආශ්‍රිත ක්‍රම කතා කළේ නෑනේ. අද අපිට මේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. බලන්න. අපි පහුගිය සතියේ ඔයාලත් එක්ක ආයෝෂ නැගීම් පාඩමේ රයිට් අපි ඔයාලත් එක්ක ආයෝෂ නැගීම් පාඩමේ මූලිකම දේවල් ටික කතා කරගෙන ආවනේ. ආයෝෂ නැගීම් හරි. බලන්න අපි ආයෝෂ නැගීම් වල මූලික දේවල් ඔයාලත් එක්ක සාකච්ඡා කරගෙන ආවා. ඉතින්දී මතකද මෙන්න මේ දේවල් ආයෝෂ නැගීමේ ශිල්ප ක්‍රම වලට ආවහම මම කිව්වා ශිල්ප ක්‍රම ප්‍රධාන වර්ග දෙකයි. සමහර ඒවා සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම, සමහර ඒවා වට්ටම් කළ මුදල් ප්‍රවාහ ක්‍රම. සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. එකක් ARR, අනිත් එක pay back period, පිළිගෙවුම් කාලය කියන එක. වට්ටම් කළ මුදල් ප්‍රවාහ ක්‍රමයක් අපිට තියෙනවා විභාගෙදී NPV. අතරම මේ ක්‍රම තුන තමයි අපිට කතා කරන්න තියෙන ආයෝෂණ ඇගීම් යටතේ. එතකොට මම ඉක්මනට සමරයිස් කරන පහුගිය සතියේ කියපු දේවල්. මොකද අද දවසට යනකොට ඒ දේවල් ටික අපිට මේ විදිහටම ඕන වෙන නිසා මම කිව්වා ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. ශුද්ධ මුදල් සමානයි මුදල් ලැබීම් ඍණ මුදල් ගෙවීම. මතකයිනේ? මම කිව්වා ව්‍යාපාරික ලාභය සමාන නෑ ශුද්ධ මුදල් වලට. දිගු කාලින ආයෝෂණ නැගීමේදී ලාභය හා ශුද්ධ මුදල් අතර වෙනසට බලපාන ප්‍රධානම සාධකය කිව්ව මොකද්ද? ලාභය හා ශුද්ධ මුදල් වලට අතර වෙනසට බලපාන ප්‍රධානම සාධකය ෂෙයා කිව්වා. ඉතින් අවසාන වශයෙන් අපි ආව යම්කිසි නිගමනයකට. ඒක තමයි අපි අවසාන වශයෙන් ආපු කන්ක්ලූෂන් එක තමයි මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම අඩු කළාම අපට ලැබෙනවා ශුද්ධ මුදල්. නේ? ශුද්ධ මුදල් වලින් ෂේ වීම අඩු කරන්න අපිට එතකොට ලැබෙනවා ශුද්ධ ලාභය. යම්කිසි ආයෝෂණ නැගීමකදී ලාභය පදනම් කරගන්නව නම් අනිවාර්යයෙන්ම ෂේ ටික අඩු කරලා තියෙන්න ඕනේ. ලාභය මත නම් ෂේ අඩු කරලා තියෙන්න ඕනේ. මේ ශිල්ප ක්‍රම වලින් මේ ARR හොයන්න අපි ගන්න ශුද්ධ ලාභය. හැබැයි මෙන්න මේ දෙකටම පිළිගෙවුම් කාලය සහ වට්ටම් කළ මුදල් ප්‍රවාහ කියන දෙකටම අපි ගන්නේ ශුද්ධ ලාභය නෙවෙයි ශුද්ධ මුදල්. ඒ කියන්නේ මේ ක්‍රම දෙකේදීම අපි ආයෝජන නැගීමට යොදාගන්නේ ශුද්ධ ලාභ නෙවෙයි ශුද්ධ මුදල්. මුදල් ලැබීම සහ මුදල් ගෙවීම අතර වෙනසනේ ශුද්ධ මුදල් කියන්නේ. දෙක සහ තුන කියන ටෙක්නික්ස් දෙකේදීම අපි ආයෝජන අගයන්න පදනම් කරගන්නේ ශුද්ධ ලාභය නෙවෙයි ශුද්ධ මුදල් මත තමයි අපි ආයෝජන නැගීම කරන්නේ.
එනිසා මතක තියාගන්න ශුද්ධ ලාභය හා ශුද්ධ මුදල් කියන්නේ සංකල්ප දෙකක්. මතකයිනේ අපි ඒවා හදලා පෙන්වන්නේ පහුගිය සතියේ විස්තරාත්මකවනේ. කොහොමද ලාභය මුදල් බවට හරවන්නේ? කොහොමද මුදල් ලාභය බවට පත් කරන්නේ? ශුද්ධ මුදල් දුන්නොත් ෂෙයා අඩු කළාම ශුද්ධ ලාභය එනවා. ශුද්ධ ලාභය නම් දෙන්නේ ෂෙයා එකතු කරාම ශුද්ධ මුදල් එනවා. ඒ විදිහට එක කරකවල හදාගන්න විදිය මතකයිනේ. මතකයිද? ලාභය මුදල් බවටයි මුදල් ලාභය බවටයි හරව ගන්න උනොත් පුළුවන් කරගන්න. පුළුවන්. හොඳයි ළමයි. එහෙනම් අපි ලියමු මාතෘකාවක්. පිළිගෙවුම් කාලය දෙවන ආයෝජනය කිරීමේ ශිල්ප ක්‍රමය. පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. දෙවෙනි එක පිළිගෙවුම් කාලය. එතෙන්දි කියන්නෝනේ පළවෙනිම දේ තමයි ඔව් මේ පාඩම පටන් ගත්තේ ගිය සතියේනේ. තාම එක දවසක් මේ පාඩම කරලා තියෙන්නේ මේ දෙවෙනි දවස්. පිළිගෙවුම් කාලය කියන ටෙක්නික් එකේදී කියන්න ඕනේ වැදගත්ම කතාව තමයි පිළිගෙවුම් කාලය ගණනය කරන්නේ ලාභ මතද මුදල් ප්‍රවාහය මතද? පිළිගෙවුම් කාලය හොයන්නේ ශුද්ධ ලාභ මතද ශුද්ධ මුදල් මතද? උත්තරේ ශුද්ධ මුදල් මත ලියන උතෙන්ට පිළිගෙවුම් කාලය ගණනය කරනු ලබන්නේ පිළිගෙවුම් කාලය ගණනය කරනු ලබන්නේ පිළිගෙවුම් කාලය ගණනය කරනු ලබන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහයන් මතයි. ශුද්ධ මුදල් ප්‍රවාහයන් මතයි. පිළිගෙවුම් කාලය ගණනය කරනු ලබන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහයන් මතයි. මේ බලන්න. මේක හරිම සිම්පල් ටෙක්නික් එකක්. හිතන්නකෝ ව්‍යාපෘතියක් තියෙනවා. කිසියම් ආයෝජන නැගීමක් තියෙනවා. මුලින්ම මෙන්න මේක මතක තියාගන්න. ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් ගැන කතා කරන්න යනකොට මුදල් ගැන දැන් හිතන්නකෝ ඔන්න අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා අද. මෙන්න පළවෙනි අවුරුද්ද ඉවරයි. මෙන්න දෙවෙනි අවුරුද්ද ඉවරයි. මෙන්න තුන්වෙනි අවුරුද්ද ඉවරයි. මෙන්න හතරවෙනි අවුරුද්ද ඉවරයි. කොහොමද යන්නේ? අද තමයි ව්‍යාපෘතිය පටන් ගන්න. අද පටන් ගන්නවා. මෙන්න පළවෙනි අවුරුද්දේ අවසානයේ, මෙන්න දෙවෙනි අවුරුද්දේ අවසානයේ. මෙන්න තුන්වෙනි අවුරුද්දේ අවසානයේ, මෙන්න හතරවෙනි අවුරුද්දේ අවසානයේ. එතකොට යම්කිසි ව්‍යාපෘතියක් ඉවර වෙන තැනට තමයි අපි කියන්නේ එක කියලා. එක ඉවරයි. එක කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන තැන. දෙක කියන්නේ දෙවෙනි අවුරුද්ද ඉවර වෙන තැන. තුන කියන්නේ තුන්වෙනි අවුරුද්ද ඉවර වෙන තැන. सामान्य में व्यापෘතියක මුදල් ප්‍රවාහයන් හඳුනා ගන්නකොට මේම ක්‍රමයක් තියෙනවා. එක කියන්නේ පළවෙනි අවුරුද්දේ අගට. එතකොට දැන් ව්‍යාපෘතිය පටන් ගන්න තියෙන්නේ අදනේ. අදට මොකද දාන්න වෙන්නේ? අදට මොකද දාන්න වෙන්නේ? අද බිඳුව. ඒක නිකන් මරු කතාවක්. එතකොට ව්‍යාපෘතියක් පටන් ගන්නවා කියලා සැලකන්නේ වර්ෂ බිඳුවේදී. අපි සමහරවිට ලියනකොට ඕක ස්ටෑන්ඩඩ් ලියන විදියක්. ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ අද. අද කියන්නේ පළවෙනි වර්ෂයේ මුල. අද බිඳුව නම් එක කියන්නේ පළවෙනි වර්ෂයේ අග. එතකොට හිතන්නකෝ ප්‍රොජෙක්ට් එක අද පටන් ගන්න. ඔයාට දාන්න සිද්ධ වුණා ලක්ෂ 5ක්. අපි අද සල්ලි දානවා රිනනේ. හිතන්නකෝ යන්ත්‍රයක් ගන්නවා කියලා. ලක්ෂ 5ක යන්ත්‍රයක් ගත්තා නම් ලක්ෂ 5ක් සල්ලි එළියට යනවා. ඊට පස්සේ අපිට සල්ලි ලැබෙනවා. එතකොට හිතන්නකෝ අද පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක. පළවෙනි අවුරුද්දේ ඔයාට මේකෙන් ලැබෙනවා ලක්ෂ 2ක්. දැක්කද? ඒව ධන.
අපි බලනවා පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට කීයක් ලැබිලාද? ලක්ෂ 2ක් ලැබිලා. හිතන්නකෝ දෙවෙනි අවුරුද්ද ඉවර වෙනකොට තව ලක්ෂ 2ක් ලැබිලා. තුන්වෙනි අවුරුද්දේ තව ලක්ෂයක් ලැබිලා. හතරවෙනි අවුරුද්දේ තවත් ලක්ෂයක් හම්බ වෙලා. හිතන්නකෝ අපි අවුරුදු 4න් ප්‍රොජෙක්ට් එක ඉවර වුණා කියලා. අපි ව්‍යාපෘති අගීම් වලදී සාමාන්‍යයෙන් ගන්න විදිය ඕක. ව්‍යාපෘතිය ආරම්භය කියලා සලකන්නේ අද බිඳුව. පළවෙනි වර්ෂ 200යි, දෙවෙනි වර්ෂ 200යි, තුන්වෙනි වර්ෂ 100යි, හතරවෙනි වර්ෂ 100යි. මෙන්න ප්‍රතිලාභ ලැබෙන විදිය. ඔන්න ව්‍යාපෘතියට අදාළව අපිට ප්‍රතිලාභ ලැබෙන විදිය. හරිද? එතකොට ඉස්සලමට කියන්නකො මේ මුදල් ප්‍රවාහයන් ලියා ගන්න සම්මත විදිහ තේරුණාද කියලා? ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් ලියා ගන්න ස්ටෑන්ඩඩ් එක තේරුණාද? ඒ සම්මත විදිය තේරුණාද? ව්‍යාපෘතියක ආරම්භයේ ලෙස සලකන්නේ අද. ඊට පස්සේ මෙන්න අපිට ප්‍රොජෙක්ට් එකක කෑෂ් ෆ්ලෝස් ඇති වෙන විදිය. රයිට්. අපි කතා කර කර ඉන්නේ පිළිගෙවුම් කාලේනේ. පිළිගෙවුම් කාලේ කියන්නේ වෙන සිම්පල් වෙන ගොම් පාට් එකක්. අපි ව්‍යාපෘතියකට දාපු සල්ලි තියනව නේද? හරි මට කියන්නේ මේ ව්‍යාපෘතියට අපි සල්ලි කීයක් දාලාද? මේ ව්‍යාපෘතියට සල්ලි කීයක් දාලාද? ලක්ෂ 5යි. ව්‍යාපෘතියකට දාපු සල්ලි ටික ආපහු අපිට ලැබෙන්න කොච්චර කාලයක් ගිහිල්ලාද? ව්‍යාපෘතියක ආයෝජනය කළ මුදල ආවරණය කර ගැනීමට ගත වූ කාලය පිළිගෙවුම් කාලයයි. ඉතින් මේක පිළිගෙවුම් කාලය කීයද? පළවෙනි අවුරුද්ද 200ක් එනවා. දෙවෙනි අවුරුද්ද තව 200ක් එනවා. තුන්වෙනි අවුරුද්ද 100ක් එනවා. 200යි 200යි 400යි 500යි නේ. අවුරුදු 3ක් යනකොට දාපු සල්ලි ටික ඇවිල්ලා නේද? අවුරුදු 3යි 1යි 2යි 3යි. තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනකොට ලක්ෂ 5ම ඇවිල්ලා. එහෙනම් පිළිගෙවුම් කාලේ අවුරුදු කීයද? පිළිගෙවුම් කාලේ අවුරුදු 3යි. තේරුණාද? ඔච්චර පිළිගෙවුම් කාලේ. හතර අවුරුද්දට යන්න ඕනේ නැහැ නේ. මෙතන 200යි. මොකද අපිට එන්න ඕනේ 500යි නේ. හරිද? අනිත් එක ගන්න ඕනේ නැහැ නේ. පළවෙනි අවුරුද්ද 200යි, දෙවෙනි අවුරුද්ද 200 වෙනකොට 400යි, තුන්වෙනි අවුරුද්ද තව 100යි, 400 100 500යි. අවුරුදු 3ක් යනකොට 500ක් ඇවිල්ලා. මේ අවුරුද්දට යන්න කලින් අවුරුදු 3ෙන් අපිට දාපු ගාන ඇවිල්ලා නේ. ව්‍යාපෘතියකට දාපු ගාන නැවත ලැබෙන්න ගත වෙන කාලය. එතකොට ඒකට මොකද කරන්නේ? ඒකට මොකුත් කරන්නේ නැහැ. ඒක පිළිගෙවුම් කාලේ එද්දි තියෙන පොඩි දුර්වලතාවයක්. මෙතනින් එහාට තියෙනවා ගැන හිතන්නේ නැහැ. කොච්චර තිබ්බත් හිතන්න යන්නේ. මෙතනින් අපි දන්න පිළිගෙවුම් කාලේ අවුරුදු 3යි. දැන් මට හිතලා කියන්න ව්‍යාපෘතියක පිළිගෙවුම් කාලේ අවුරුදු 3 වෙනොත්ද හොඳ අවුරුදු 5 වෙනොත්ද හොඳ? ව්‍යාපෘති දෙකක් තියෙනවා. එකක අවුරුදු 3යි අනික අවුරුදු 5යි. ඕක වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? අඩු වෙන එකනේ හොඳ. දාපු සල්ලි ටික ඉක්මනට අතර යනවා නම් හොඳයි නේද? ඕන එකක් වැඩි වෙන එක තමයි හොඳයි කියලා කියන්න එපානේ. පිළිගෙවුම් කාලය කියන්නේ දාපු සල්ලි ටික නැවත ලැබෙන කාලය. ඉතින් දාපු සල්ලි ටික ඉක්මනට හම්බ වෙනවා නම් හොඳයිනේ. එහෙනම් හැකිතාක් පිළිගෙවුම් කාලේ අඩු වෙන එකයි හොඳ. ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කළ මුදල නැවත ලැබීමට ගත වෙන කාලයට කියනවා පිළිගෙවුම් කාලය කියලා. හැකිතාක් අඩු පිළිගෙවුම් කාලය සහිත ව්‍යාපෘති තමයි අපි තෝරගන්න ඕනේ. දැන් මේක හදන්න පොඩි සම්මත නිකන් ක්‍රමයක් තියෙනවා. මෙහෙම අපි සාමාන්‍යයෙන් මේක හදන්නේ. වර්ෂය 0 1 2 3 4 නේ. මුදල් ප්‍රවාහය 0දී 500ක් ගෙවනවා. එකේදී 200ක් ලැබෙනවා. දෙකේදී 200ක් ලැබෙනවා. තුනේදී 100ක් ලැබෙනවා. හතරේදී 100ක් ලැබෙනවා. අපි තව තීරුවක් ගන්නවා. රයිට්? සමුච්චිත මුදල් ප්‍රවාහය. අපි සාමාන්‍යයෙන් මේ සමුච්චිත මුදල් ප්‍රවාහය කියලා එකක් ගන්නවා. සමුච්චිත මුදල් ප්‍රවාහය කියන්නේ මුදල් ප්‍රවාහයන්ගේ එකතුව.
සමුච්චිත මුදල් ප්‍රවාහය බිඳුවයි කියන්නේ පිළිගෙවුම් කාලේ ඇවිල්ලා නේ. ඒ කියන්නේ යොදවපු ගානට යොදවපු ගානට ලැබෙන ගාන සමාන වෙනවා. සමුච්චිත මුදල් ප්‍රවාහය බිඳුවක් වෙන්න ඕනේ. මෙතෙන්දී යොදවපු ගාන 500යි. මෙතෙන්දී ඒකෙන් 200ක් ආවා කියන්නේ යොදවපු ගාන වැඩි. තව 300ක් එන්න තියෙනවා. මෙතෙන්දී ඒකෙන් 200ක් ආවා කියන්නේ තව 100ක් එන්න තියෙනවා. මෙතෙන්දී AC ආවා කියන්නේ තව එන්න නැහැ බිඳුවයි. ඒ අනුව මෙන්න මේක තමයි පිළිගෙවුම් කාලය කියලා කියන්නේ. සමුච්චිත මුදල් ප්‍රවාහයේ බිඳුව වෙන තැන. ඒ කියන්නේ යොදවපු ගානට ලැබිච්ච ගාන සමාන වෙනවා. ඔන්න ඕක තමයි පිළිගෙවුම් කාලය කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් අපි උතන පොඩි නෝට් එකක් දාගමු. ව්‍යාපෘතියක් සඳහා යෙදවූ මුදල් ව්‍යාපෘතියක් සඳහා යෙදවූ මුදල ව්‍යාපෘතියක් සඳහා යෙදවූ මුදල මුළුමනින්ම ආවරණය කර ගැනීමට ව්‍යාපෘතියක් සඳහා යෙදවූ මුදල මුළුමනින්ම ආවරණය කර ගැනීමට ගතවන කාලය පිළිගෙවුම් කාලයයි. ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කළ මුදල මුළුමනින්ම ආවරණය වීමට ගතවන කාලය පිළිගෙවුම් කාලයයි. ලියන්න. අඩුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය තෝරා ගැනීම වඩා සුදුසුය. අඩුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය තෝරා ගැනීම වඩා සුදුසුය. අඩුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය තෝරා ගැනීම වඩා සුදුසුය. බලන්න. මම අහලා තියෙනවා මේ ජපානයේ ආයෝජන ඇගීම සඳහා යොදා ගන්න එකම ක්‍රමය පිළිගෙවුම් කාලෙලු. මොකද ජපානය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සෑහෙන ස්වභාවික විපත් ආපදා වැඩි රටක්නේ. ඒ නිසා එයාලා තර්ක කරනවලු දාපු සල්ලි ටික ඉක්මනට කවර් කරගන්න එක තමයි වඩා හොඳ කියලා. ඒ නිසා මේ පිළිගෙවුම් කාලය කියන්නේ සරලයි. නමුත් ඒක තේරුම් ගැනීමට පහසු සහ තාර්කික ක්‍රමයක් නේ. යම්කිසි පදනමක් සහිත ක්‍රමයක්. එතකොට ලියන්නක පොඩි ප්‍රශ්නයක්. සමාගමකට ලක්ෂ 5ක මූලික ආයෝජනයක් සහිතව
මිලට ගත හැකි මිලට ගත හැකි යන්ත්‍ර හතරක් ඇත. යන්ත්‍ර හතරක් ඇත. ඒවාට අදාළ මුදල් ප්‍රවාහයන් පහත පරිදිය. මුදල් ප්‍රවාහයන් පහත පරිදිය. එහෙම ලියා ගන්න. වර්ෂයේ 0 1 2 3 4 5 යන්ත්‍රය A, යන්ත්‍රය B, යන්ත්‍රය C, යන්ත්‍රය D රුපියල් 1000. හරි මං කියවන්නම්. හරිද? වර්ෂයේ 0 1 2 3 4 5 යන්ත්‍රය A, යන්ත්‍රය B, යන්ත්‍රය C, යන්ත්‍රය D. පල්ලෙහාට කියවන්නම් A සඳහා 100යි 200යි 200යි 150යි 50යි. 100 200 ආයි 200 150 50. යන්ත්‍රය B කොමත් ඍණ 500යි 150යි 200යි 50යි 100යි 500යි. පේනව නේද? ලියා ගන්න පුළුවන්. ලියා ගන්න ඉක්මනට. යන්ත්‍රය C 0.500යි එතන එකේදී 200යි දෙකේදී 200යි තුනේදී 400යි හතරේදී 150යි පහේදී 200යි. D ඍණ 500යි ඊට පස්සේ එකේදී 300යි දෙකේදී 400යි තුනේදී 50යි හතරේදී 20යි පහේදී 10යි. එදිලන්නේ එක් එක් යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය ගණනය කර එක් යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය ගණනය කර මිලදී ගත යුතු යන්ත්‍රය කුමක්ද යන්න නිර්දේශ කරන්න. මිලදී ගත යුතු යන්ත්‍රය කුමක්ද යන්න නිර්දේශ කරන්න.
එක් යන්ත්‍රයේ පිළිගැවීම් කාලය ගණනය කර මිලදී ගත යුතු යන්ත්‍රය කුමක්ද යන නිර්දේශ කරන්න. ඔයාලා අර සම්මත ක්‍රමයට හදලා පෙන්නන්න එකක් ගන්න. නිකම් බලලා උත්තරේ දාන්න එපා. අර ක්‍රමයට හදන්න. ඒතර අපිට පුහුණු වෙන එක හදන විදිය. ඒ කියලා අරගත්තා. ඒකට අදාළ වර්ෂයේ 0 1 2 3 4 5 මුදල් ප්‍රවාහය වෙද හදන්න.
බලමු. මුදල් ප්‍රවාහයට යබට තියෙන සමුච්චිත මුදල් ප්‍රවාහය. මේක සමුච්චිත මුදල් ප්‍රවාහය. බලන්න. පළවෙනි ව්‍යාපෘතියට එනකොට ඔයාලා හොයන්න තියෙන යන්ත්‍රයේ ඒ පිළිගොම් කාලේ හරියටම අවුරුදු කීයද? 3යි නේද? යන්ත්‍රයේ B වලට එනකොට කීයද? 4යි නේද? CD මම හදලා පෙන්නන්නම්. C වලට එනකොට බිඳුවේදී 500ක් ආයෝජනය වෙනවා. එකේදී 200ක් ලැබෙනවා. දෙකේදී 200ක් ලැබෙනවා. තුනේදී 400යි, හතරේදී 150යි. පහේදී 200යි. දැන් බලන්න සමුච්චිත මුදල් ප්‍රවාහය වෙන විදිය. මෙතන ඍණ 500යිනේ. 200ක් ආවහම ඍණ 300යි. තව 200ක් ආවහම ඍණ 100යි. 400ක් ආවහම ධන 300යි. වැඩි අවුල් වෙන්නේ නැහැ. දැන් එන්නේ ධන පැත්තටනේ. දැන් පිළිගමු කාලේ කීයද? අවුරුදු 2කට වඩා වැඩි. හැබැයි 3ට වඩා අඩුයි නේද? හොරපු ළමෙක් කියන්නේ කීයද දෙන්නේ? ඒ කියන්නේ අවුරුදු 2කුත් මාස ගාණක් නේ. අවුරුදු 2යි මාස ගාණක් යන්න ඕනේ. බලන්න මේක හදන විදිහ. මේක බිඳුව වෙන්නේ 2ක් 3ක් අතරනේ. අපි බලන්නේ මාස කීයද කියලා. මේ බලන්න හදන විදිය. ඔයාලා හැමෝම එකඟයිනේ. අවුරුදු 2කුත් මාස ගාණක් තියෙනව නේද? මාස ගාණ හොයන්නේ මෙහිමයි. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. තුන්වෙනි අවුරුද්දේ ඔක්කොම සල්ලි හම්බ වෙනව නේද 400ක්. තුන්වෙනි අවුරුද්දේ ඔක්කොම හම්බ වෙනවනේ 400ක්. ඕක කියන්න ගන්නේ. ඕක කියන්න ගන්නේ. ඔව් හරි. තුන්වෙනි අවුරුද්දේ ඔක්කොම හම්බ වෙනවනේ 400ක්. 400න් කීයද ඕනේ බිඳුව වෙන්න? 400න් බිඳුව වෙන්න කීයද ඕනේ? ඒකට ඕක කියන්න එපා. ඒකට උත්තරයක් ඕනේ. 400න් බිඳුව වෙන්න ඕනේ 100යි නේද? ඒ කියන්නේ අපිට තුන්වෙනි අවුරුද්දේ හම්බෙන 400න් බිඳුව වෙන්න ඕනේ 100යි. මට ඕනේ 400න් 100යි. 400න් 100යි ඕනේ. 400න් 100ක් ලැබෙන්නේ 400ක් ලැබුණේ මාස 12කටනේ. එහෙනම් 400න් 100ක් කියන්නේ 12න් කීයද? ඕකනේ හදන්න ඕනේ. 400න් 100ක් ලැබෙන්න මාස 12න් කීයද? තේරුණාද ගන්න විදිය? 400ක් මාස 12කට හම්බ වෙනවා නම් 100ක් හම්බෙන්නේ කීයද? 400න් 100ක් නම් 12න් කීයද? සරල ගණිතය. 12න් 4න් එකයි. ඒ කියන්නේ මාස 3යි. අවුරුදු 2යි මාස 3යි. මේක පිළිගමු කාලේ අවුරුදු 2යි මාස 3යි. තේරුණාද ගත්ත විදිය? පැහැදිලි නේද? ඔක්කොම 400න් ඕනේ 100. 400න් 100ක් ඉන්න 12න් කීයද? ඊළඟ ප්‍රොජෙක්ට් එක. වර්ෂය මුදල් ප්‍රවාහය සමුච්චිත මුදල් ප්‍රවාහය. වර්ෂයේ 0.1234 5 මුදල් ප්‍රවාහය මේ ප්‍රොජෙක්ට් D මෙතන 500යි 300යි 400යි 50යි 20යි 10යි සමුච්චිත මුදල් ගන්න වෙන්නේ ඍණ 500යි
ඍණ 500යි ධන 300යි කියන්නේ ඍණ 200යි. මෙතන 400ක් ආවම ධන 200ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 1ක් 2ක් අතර මෙතන. අවුරුදු 1යි මාස ගාන හොයන්නේ කොහොමද? 400ක්ම හම්බෙලා තිනවා අවුරුදු 2 තුලදී. අපිට ඕනේ එකෙන් 200යිනේ. 400න් 200යි මට ඕනේ. 400න් 200යි කියන්නේ 12න් නම් 6යි මාස 6යි. අවුරුද්දයි මාස 6යි. එනෝ ප්‍රොජෙක්ට් C එකේ පිළිගෙවුම් කාලය අවුරුදු 2යි මාස 3යි. ඒක අවුරුදු 1යි මාස 6යි. මේ අනුව අඩුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය D නේ. එහෙනම් මොකද්ද වඩා යෝග්‍ය? D යන්ත්‍රය වඩා යෝග්‍ය වෙන්නේ. පිළිගෙවුම් කාලය අඩුම D යන්ත්‍රය අන්න එක තමයි වඩා යෝග්‍ය වෙන්නේ. එන ඩියුට් එකට පිටු අංක 2 බලන්න මෙන්න පිටු අංක 2 එක්තරා ප්‍රාග්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් මූලික පිරිවැය වශයෙන් රුපියල් මට එන්න ඕනේ පිළිගෙවුම් කාලේ ඒ ප්‍රශ්න අංක 2 ඉක්මනට බලලා කියන්න පිළිගෙවුම් කාලේ කීයද? අර එහා පැත්තේ තියෙන හිස්තැනේ මුකුත් ලියුවේ නැත්නම් මම ඒක ඔයාලගේ පොතේ ලියුව නිසා ඉක්මනට ප්‍රශ්න අංක 2 ඔහොමම බලලා කියන්න පිළිගෙවුම් කාලේ කීයද? දැන් මං අතින් ලියලා ගණන් 3-4ක් හදුවා. 4ක් හදුවනේ තේරෙනවනේ වැඩි. ඔක බලුවට පේනවා කීයද පිළිගෙවුම් කාලේ? අවුරුදු 4යිනේ. අවුරුදු 4යිනේ. 4යි. බලන්න එතන යටින් කියන තද කළු අකුරේ මුද්‍රිත වාක්‍ය ව්‍යාපෘති කිහිපයක් ඇති විට අඩුම පිළිගෙවුම් කාලයක් සහිත ව්‍යාපෘතිය තෝරගන්න අතර තනි ව්‍යාපෘතියක් ඇති විට ආයතනයේ නිර්ණායක හා සැසඳේ නම් ව්‍යාපෘතිය තෝරගන්න. විභාගෙට අහන්න පුළුවන් පිළිගෙවුම් කාලයේ වාසිය අවාසි. බලන්න පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. එක තමයි සරල ක්‍රමයකින් ගණනය කරන්නයි තේරුම් ගන්නයි පහසුයි. අපි මේක කරමු වාසිය අවාසි පස්සේ කතා කරමු. අපි ක්‍රම තුනම කරලා වාසිය අවාසි කතා කරමු. අර කෙනෙක් අහනවා ආයතන නිර්ණායක කියන්නේ මොනවද? ඒක මට කියන්න බෑ. ඒ ආයතනේ හිතන විදිය. ආයතනේ කලින්ම හිතනවා නම් අපිට පිළිගෙවුම් කාලය අවුරුදු 3ට වඩා අඩු වෙන්න ඕනේ. එන අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියට වඩා අඩු වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ ආයතන නිර්ණායක හා සැසඳෙනවා. ඒක ආයතනයක් අනුව නිර්ණායක කියන වෙනස් වෙනවා. රයිට්. ප්‍රශ්න අංක 3 හෝම්වර්ක් දා ගන්නකෝ ලේසිනේ. 3යි 4යි 4යි හෝම්වර්ක් දාන්න. 3යි 4යි හෝම්වර්ක් දාන්න. එන්න පස්වෙනි එක. ඔයාලගේ විභාගේ ලකුණු හම්බ වෙනවා ඔයාලට මම කියනවා. පොඩ්ඩක් මේක කරන් ගිහලා බලමුකෝ. 3යි 4යි හෝම්වර්ක් දාගන්න ගෙදෙද්දි හදන්න මං අය බලන්න යන්නේ ඒවා. තනියෙන් හදලා බලන්න. 5. පස්වෙනි එක එන්න බලන්න. කියලා හදන්න බලන්න තනියෙන්. පස්වෙනි එක කියලා තනියෙන් හදන්න.
හරිද බලමුද අපි? රයිට් බලන්න. ඕක ඇතුළේ අපි මේ දක්වා කතා කරපු ක්‍රම දෙකම තියෙනවනේ. බලන්න. ඉස්සෙල්ලාම දැන් මේකේ දීලා තියෙන ශුද්ධ මුදල්නේ. ශුද්ධ මුදල් වලින් ඔයාලට ඒ විදිහටම පිළිගැවුම් කාලේ හොයත හැකියි. බලන්න. එතකොට මේකේ වර්ෂය 0 1 2 3 4 5 6 7 කියලා ගත්තොත් මුදල් තියෙන්නේ මුදල් ප්‍රවාහ මුලින් ආයෝජනය කරන්නේ 800යි
100 200 400 400 300 200 150 සමුච්චිත මුදල් ඍණ 800යි ඍණ 700යි ඍණ 500යි ඍණ 100යි ධන 300යි මෙතන ඉන්නේ අවුරුදු 3කුත් මාස ගානක් මාස ගාන ගන්න වෙන්නේ 4ෙදි 400ක් එනවා 400න් 100ක් ලැබෙන්න 12න් කීයද 3යිනේ අවුරුදු 3යි මාස 3යි හරිද ඒක අවුරුදු 3යි මාස 3යි 400න් 100යි එන්න ඕනේ දැන් පරිස්සම් වෙන්න ඕනේ එයාට ARR හොයන්න කියනවනේ ARR හොයනකොට මේකේ දීලා තියෙන්නේ සුද්ධ මුදල්නේ वर्षය 1 2 3 4 5 6 7 ඔයාලට දීලා තියෙන සුද්ධ මුදල් සුද්ධ මුදල් එකතු කරන්න මොකද අපිට ඕනේ සුද්ධ ලාභ එතන සුද්ධ මුදල් වල එකතුව කීයද 100යි 200යි 300යි 300යි 400යි 700යි 700යි 400යි 1100යි 300යි 1400යි 200යි 1600යි 1750යි ෂෙයා අඩු කරලා ගන්න ෂෙයා කීයද 800කට ගත්ත වත්කම 100කට අලෙවි කරන්න පුළුවන් කියන්නේ ෂෙයා 700යි ඒ අනුව සුද්ධ ලාභය 1050යි එතකොට සාමාන්‍ය සුද්ධ ලාභය 1050 බෙදීම 7නේ 150යි සාශූලා සාමාන්‍ය සුද්ධ ලාභ 150යි ARR හොයන්නේ සාමාන්‍ය සුද්ධ ලාභ බෙදීම එක්ක මූලික ආයෝජනයේ මත මේක මූලික ආයෝජනයේ මත හෙව්වොත් එහෙම සාමාන්‍ය සුද්ධ ලාභ 150යි මූලික ආයෝජනයේ 800යි වැඩි කිරීම 100 එනවා 100ට 8 වරක් 1 8යි 8 වරක් 8 64යි 8 වරක් 7 56යි 18.75 නේ ඔය ARR හෙව්වොත් සාමාන්‍ය ආයෝජනයේ මත සාමාන්‍ය සුද්ධ ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100 सामान्य शुद्ध लाभ 150යි सामान्य आयोजन කියන්නේ මූලික ආයෝජන 800 ධන සුන්බුන්නගේ බෙදීම 2 880 900 දෙකෙන් බෙදුවම 450යි सामान्य ආයෝජන 450යි 33.3යි හරියට අදපු කට්ටිය අත උස්සන්න බලන්න. දැන් කියන්න එපා මේ දෙවෙනියට කරපු කොටස මතක නැහැ කියලා ඒක ගිය සතියේ පාඩමනේ. ගිය සතියේ ඊට වඩා ඒවා කළා.
සමහර ළමයින්ට තියෙන ප්‍රශ්නේ ගිය සතියේ කරපු එක මේ සතිය වෙනකොට අමතක කරනවා. හරිනම් ඒක තව තව බලලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම දෙකටම හදලා පෙන්නුවා. මම හිතන්නේ මෙතන ක්‍රමයක් සඳහන් වෙලා නැත්නම් සාමාන්‍ය ආයෝජනෙමත් හදන්න. ෂෙයා ගත්තේ කොහොමද කියලා අහනවා. ෂෙයා ගත්තේ පිරිවැරින සුන්බුන්නගේ බෙදීම් ඵලදායී ජීව කාලෙනේ. පිරිවැය 800යි සුන්බුන්නගේ 100යි. මම ඵලදායී ජීව කාලෙන් බෙදුවේ නැහැ. මොකද මට වාර්ෂික ෂෙයා ඕනේ නැහැ. මුළු ෂෙයානේ. මුළු ශුද්ධ මුදල් වලින් මුළු ෂෙයා අඩු කළා. 1750 කොහොමද කියලා අහනවා. 1750 මේ අවුරුදු 7ේම මුදල් එකතු කළා. අවුරුදු 7ේම මුදල් එකතු කළා ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ නේ. මුළු මුදල් ලැබීම් වලින් ෂෙයා අඩු කරා. ඒත් හරිනේ ඔයාලා එකක් ගානේ බෙදලා අරන් එකතු කළත් හරි. සමහර අය එකක් ගානේ අරගෙන අඩු කරලා අරගෙන එකතු කරන එක කරදර වැඩක් නේ. 7ේම එකතුවෙන් අවුරුදු 7ේම ෂෙයා අඩු කළා. 7 අවුරුද්දේම සුද්ධ මුදල් වලින් 7 අවුරුද්දේ ෂෙයා අඩු කළා. අපිට ඊට පස්සේ යන්න තියෙන ඇත්තටම ආයෝෂණ ඇගයීම් වල හොඳම ටිකක් විභාගෙදී වැඩිම ලකුණු හම්බ වෙන කොටසට ඒක තමයි සුද්ධ වර්තමාන අගය කියන්නේ. ළමෙක් අහනවා 450 ආවේ කොහොමද කියලා. ගිය සතියේ ඉඳලා නැහැ. මේක සාමාන්‍ය ආයෝෂණ නෙවෙයි මෙතන තියෙන. මූලික ආයෝෂණය දන සුන්බුන්නගේ බෙදීම දෙක. එතකොට 450යි. අපි මේ අවසාන ආයෝජනය කිරීමේ ශිල්ප ක්‍රමයට යන්නේ ඒක තමයි සුද්ධ වර්තමානගය කියන ක්‍රමය. net present value NPV. එතකොට බලන්න මේ සුද්ධ වර්තමානගය කියන ක්‍රමයට යනකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ආගන්න. ළමයි අමු සුද්ධ වර්තමානගයට යනකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් හිතන්නකො කිසියම් ව්‍යාපෘතියක් තියෙනවා. ඔයාලා ව්‍යාපෘතිය පටන් ගන්න අද වර්ෂ බිඳුවේදී. මෙන්න වර්ෂයේ 1 මෙන්න 2 මෙන්න 3 මෙන්න 4. හිතන්නකො අපි මේ ව්‍යාපෘතියට මූලිකව ආයෝජනය කරනවා 500ක්. ඍණ. පළවෙනි අවුරුද්දේ 200ක් ලැබෙනවා, දෙවෙනි අවුරුද්දේ 200ක් ලැබෙනවා. තුන්වෙනි අවුරුද්දේ 100යි, හතරවෙනි අවුරුද්දේ 150යි. මට කියන්න මේ ව්‍යාපෘතියට ආයෝජනය කරන ගාන කීයද ඔක්කොම? මේ ව්‍යාපෘතියට අපි ආයෝජනය කරන ගාන කීයද? ආයෝජනය කරන ගාන 500යි. ඒ 500න් පළවෙනි අවුරුද්ද ලැබෙනවා කීයක්ද? 200ක්. දෙවෙනි අවුරුද්ද ලැබෙනවා 200ක්. තුන්වෙනි අවුරුද්දේ 100ක්, හතරවෙනි අවුරුද්දේ 150ක්. මට කියන්න ඒ අනුව ආයෝජනය කළාට වඩා වැඩි ගණනක් මේකෙන් ලැබෙනව නේද? ආයෝජනය කළාට වඩා කීයක් ලැබෙනවද? ආයෝජනය කළාට වඩා ලැබෙනවා කීයද? 150ක් ලැබෙනවා. ආයෝජනය කළාට වඩා 150ක් ලැබෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය හොඳයිද නැද්ද? දාපු ගානට වඩා ගානක් හම්බ වෙනවා. ඒ කියන්නේ හොඳයිද නැද්ද? හොඳයිනේ. හොඳයි. ඔන්න බලන්නකො මේකේ ඊළඟට මම කියන තර්කය. බලන්න මම ඊළඟට කියන තර්කය.
දැන් අපි 500ක් ආයෝජනය කරන්නේ අදනේ. හොඳ මීටරකින් ඉන්න මම ගොඩක් වැදගත් කතාවක් කරන්නේ. 500ක් ආයෝජනය කරන්නේ අදනේ. මේ සල්ලි ලැබෙන්නේ අනාගතයේදී නේද? තව අවුරුද්දකින් තමයි රුපියල් 200ක් අපිට හැම වෙන්නේ. අපි ඉන්නේ අද. පළවෙනි අවුරුද්ද අන්තිමට තමයි 200ක් අපිට ලැබෙන්නේ. හැබැයි තව අවුරුද්දකින් හම්බෙන 200ක් අදට අනුව ගත්තොත් 200ක් වටීද? තව අවුරුද්දකින් හම්බෙන 200ක් අදට අනුව ගත්තොත් 200ක් වටීද? උත්තර නෑ නේද? අවුරුදු දෙකකින් හම්බෙන 200ක් අදට අනුව ගත්තොත් එච්චරවත් වටින්නේ නැති වෙයි නේද? මේ අහන්නකෝ. මම අහනවා මම ඔයාට රුපියල් 1000ක් දෙන්නම්. මම ඔයාට කිව්වොත් ඒ 1000 ඔයාට අද දෙන්නද තව අවුරුද්දකින් දෙන්නද? ඔයා මොකද්ද කියන්නේ? ඔයාට මම රුපියල් 1000ක් දෙන්න හදනවා. අද දෙන්නද අවුරුද්දකින් දෙන්නද? උත්තරේ අද දෙන්න. අවුරුද්දකින් දුන්නොත් 1000ක්. ඇයි ඔයා 1000 අද ගන්න කැමති? තව අවුරුද්දකින් හම්බෙන 1000කින් අද තරම් වටිනාකමක් නැහැ නේ. ඕකට තමයි කියන්නේ මුදලේ කාල වටිනාකම කියලා. ඔක හරි සුන්දර සංකල්පයක්. මම ඔක පැහැදිලි කරන්න මේ විදිහට අහගන්නකෝ. හොඳ සීයෙන් බලන්න. දැන් මම ඔයාලට කිව්වොත් අද බිඳුවේදී අද කියන්නේ වර්ෂ බිඳුවේදී මෙන්න මේක පස්සේ කතා කරමු මේක පැත්තකට දාමු. අද කියන්නේ වර්ෂ බිඳුවනේ. අද බිඳුවේදී මම ඔයාට රුපියල් 1000ක් දුන්නොත් ඔයා ඉඳන් කියයි අද 1000ක් දෙනවා නම් දෙන්න. අවුරුද්දකින් දෙනවා නම් 1000ක් දීලා මදි. මං අහනවා ඇයි? ඔයා කියයි මම මේ රුපියල් 1000 බැංකුවේ දැම්මොත් 110 පොලියට. ඔකේ මම මේ රුපියල් 1000 බැංකුවේ දැම්මොත් 110ක පොලියකට මට පළවෙනි අවුරුද්ද අන්තිමට ගන්න පුළුවන් කීයක්ද? මේකෙන් 110ක පොලියක් එනවනේ. ඒ කියන්නේ 10න් 110ක් එනවනේ එතකොට. මේ 100යි තව 10කුත් එනවනේ. මම 110 කියලා තේරෙනවද? මේ 100 ධන තව 10ක් එනවනේ. ඒ පොලිය 10. එනවා මගේ බැංකුවේ තියෙනවා කියලා ඔයා කියනවා 1100ක්. ඒ කියන්නේ ඔයා කියනවා සර් 1000 දෙනවා නම් දැන් දෙන්න අවුරුද්දකින් දෙනවා නම් 1000 නෙමෙයි කීයක් ඕනද? 1100ක් ඕනේ. තව අවුරුද්දකින් හම්බෙන 1100 තමයි අදට 1000ක් වටින්නේ. තව අවුරුද්දකින් හම්බෙන 1000ක් ඒ කියන්නේ අද 1000ක් වටින්නේ නැහැ නේ. තව අවුරුද්දකින් හම්බුනොත් 1100ක් ඒක අදට ගත්තොත් 1000ක් වටිනවා. තේරුණාද? ඔයා මේක අවුරුදු දෙකකින් ගන්නවා නම් ඔයා කියනවා අවුරුදු දෙකකින් දෙනවා නම් ඔයාට කීයක් ඕනද? අවුරුදු දෙකකින් දෙනවා නම් කීයක් ඕනද? 1200 නෙවෙයි. ඒක දන්නවද? 1000ට දැන් මෙතන බලන්න ඕනේ 1100ට 110ක්. ඒ දැන් බැංකුවේ දැම්මම ඒක වැල් පොලිනේ හම්බෙන්නේ සුළු පොලි නෙමෙයිනේ. 1000ට 100ක් හම්බ වෙනකොට 1100යිනේ. ඊළඟ අවුරුද්දේ ඒකට 110 කියන්නේ 110ක් හම්බ වෙනවා. තේරුණාද? ඒක අපිට හදන්න වෙන්නේ මෙහෙම 1000 වැඩි කිරීම 100ට 110 ඒකේ වර්ගයනේ. කියන්නේ මේකට 100ට 110 බලලා ආයි පාරක් 100ට 110 බලලා කියන්නේ 100ට 110 වර්ගය 1100 කීයද? ඒතර 1210යි. අවුරුදු 3කින් නම් කොහොමද ගන්න වෙන්නේ? 1000 වැඩි කිරීම මේ වර්ගය කියලා කියන්නේ 1000 මෙතන 1000 වැඩි කිරීම 100ට 110. එතන 1000 වැඩි කිරීම 100ට 110 වැඩි කිරීම 100ට 110. ඒ කියන්නේ ඒ වගේ දෙගුණයක්. නේ? තුන්වෙනි අවුරුද්දට යනකොට 1000 වැඩි කිරීම 100ට 110 තුන්වෙනි බලයනේ. 1321යි කියලා ඔයා කියන මම ඒක කොපි කරගන්නවා. 1321යි. කොහොමද ගන්න වෙන්නේ? ඔන්න මේක මෙහෙම ලියලා දාගෙන 100ට 110 කියන්නේ 1.1යිනේ. ඔන්න මේක මෙහෙම ගන්න පුළුවන්. 1000 වැඩි කිරීම 1.1.
මෙතන ගන්න පුළුවන් 1000 වැඩි කිරීම 1.1 වැඩි කිරීම 1.1 ඒ කියන්නේ 1.1 වර්ගය. මෙතන ගන්න පුළුවන් 1000 වැඩි කිරීම 1.1 තුන්වෙනි බලය. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මෙතන 1000. 1000 වටිනාකම අතර 1000යි. ඔය කිව්ව කතාවත් එක්ක බලන්න හරි සුන්දර සංකල්පයක් උතන තියෙන්නේ. ඔය හරියට අහගන්න. ඔය කිව්ව කතාවත් එක්ක බලන්න ළමයි අද අතේ තියෙන රුපියල් 1000ක් අද ඔයාගේ අතේ තියෙන රුපියල් 1000ක් අවුරුදු 3කින් කීයක් වටිනවද? අද අතේ තියෙන 1000ක් අවුරුදු 3කින් කීයක් වටිනවද? 1321ක් නේ. අද අතේ තියෙන රුපියල් 1000ක් අවුරුදු 3කින් වටිනවා 1321ක්. පොලි අනුපාතිකයේ කියනන්ද 10 නම්. ඒ කියන්නේ 10 නම් පොලි අනුපාතිකය. මේ බලන්න. මෙතන ළමයි කියන මේක මම වැරදි ලියුවා කියලා මේක ඇත්තට මෙහෙම වරහණක් කියනවා නැත්නම් මේක වැරදිනේ ප්‍රකාශනය එක මම එකඟයි sorry මේක හරි මේක ලියුවා නම් මේකේ මුළු සූත්‍රයටම වර්ගය වැටෙන්නේ නැත්නම් වැරදි නැත්නම් උඩ එකට විතරේ වර්ගය තියෙන්නේ ගණන් හරි ඒ වගේ වැඩකින් මට එකපාරක් කැම්පස් එකේ ලකුණු වගේක් කැපුවා මැඩම් කෙනෙක් කොහොම ලියලා ඉවර වෙලා එක සෙමිස්ටර් එකක මට මතකයි මිඩ් එකක ලකුණු කැපුවා ගොඩක් හරි එතකොට ඔයාලා හොඳයි මේ බලන්න ළමයිනේ මෙතන හරිනේ මෙතන හරි එතකොට බලන්න ඒ කියන්නේ අද ඔයාගේ අතේ තියෙන රුපියල් 1000ක වසර 3ක් අවසානයේදී අනාගත අගය කීයද? අද ඔයාගේ අතේ තියෙන රුපියල් 1000ක වසර 3ක් අවසානයේදී අනාගත අගය කීයද? 1321යි. මෙන්න වර්තමාන අගය මෙන්න අනාගත අගය. ඕක තව විදිහකින් කියන්න පුළුවන් නේද මෙහෙම? වර්ෂ 3ක් අවසානයේදී ලැබෙන 1321ක වර්තමාන අගය කීයද? අවුරුදු 3කින් ලැබෙන 1321ක අද අගය කීයද? ඒක රුපියල් 1000යි. මෙන්න මේකට තමයි කියන්නේ කාල වටිනාකම. මුදලේ කාල වටිනාකම කියන්නේ ඕක තමයි. time value of money. මුදලේ කාල වටිනාකම. මුදලට කාල වටිනාකමක් තියෙනවා. මේක තමයි මුදලේ අනාගත අගය කියන්නේ. මේක තමයි මුදලේ වර්තමාන අගය කියන්නේ. වර්තමානයේ 1000ක අනාගත අගය 1321යි. හැබැයි මෙතන අපි ගත්තේ පොලි අනුපාතිකයේ 10යි කියලා. අවුරුදු ගණන ගත්තේ 3යි කියලා. වසර 3ක් අවසානයේදී ලැබෙන 1321ක මුදලක වර්තමාන අගය රුපියල් 1000යි. අපි ගත්තේ පොලි අනුපාතය 10 කියලා. right? දැන් මම ඔයාලට කිව්වොත් එහෙම මට සූත්‍රයක් නිර්මාණය කරලා දෙන්න. අද ඔබ අතේ තියෙන P නමැති මුදලක්. ඔයාගේ අතේ අද P කියලා මුදලක් තියෙනවා. ඔයා එක R කියන මේ P කියන්නේ වර්තමාන අගය. R කියන පොලිය යටතේ ආයෝජනය කළොත් එහෙම N නමැති වර්ෂ ගණනක් අවසානයේ අගය බලන්නේ. කොහොමද අපි සූත්‍රයක් හදාගන්නේ? මෙතන 1331යිද මම හැදුවේ නෑ. 1331 වල මේක කියනවා. මටත් හිතුණා එහෙම කියලා. ඔය 1331යි. හරි. එතකොට මට සූත්‍රයක් හදලා දෙන්න, මට එක්ස්ප්‍රෙෂන් එකක් හදලා දෙන්න, ප්‍රකාශයක් හදලා දෙන්න. P නමැති මුදලක් ඔයා වර්තමානයේ ආයෝජනය කළොත් එහෙම R කියන පොලිය යටතේ N නමැති කාලයක් සඳහා ඒ අනාගත අගය කොහොමද හදන්නේ? එතකොට කොහොමද අපි ෆියුචර් වැලියු එක හදාගන්නේ? ෆියුචර් වැලියු සමානයි නේද? කොහොමද? කොහොමද? අද ආයෝජනය කරන්නේ P නේ. මේක වැඩි කරන්න දැන් මෙතන ගත්තේ 1.1 1 එහෙමනේ ගත්තේ. 0.1 කියන්නේ 110නේ.
120 වුණා නම් 1.2 වෙනවා. 130 වුණා නම් 1.3 වෙනවා. ඒ කියන්නේ මේ දශම ගානෙන් කියන්නේ පොලි අනුපාතිකයනේ. අපිට කියන්න පුළුවන් 1 ධන පොලි අනුපාතිකනේ 1 ධන r to the power n. මෙන්න මුදලේ අනාගතයේ සොයන සූත්‍රය. ඔන්න මුදලේ අනාගතයේ සොයන සූත්‍රය. තේරුණාද? ෆියුචර් වැලියු එක හොයන්නේ ප්‍රින්සිපල් එක වර්තමානයේ තියෙන මුදල නැත්නම් ප්‍රසන්ට් වැලියු වැඩි කරන්න 1 ධන r ගෙන්නනේ බලෙන්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ සූත්‍රය පාවිච්චි කළා. මේ හදන්න බලන්න මේ. ඔයා අද බැංකුවේ දැම්මොත් එහෙම රුපියල් 50000ක්. නිකන් හිතන්නකෝ. ඔයා අද බැංකුවේ දානවා 50000ක්. බැංකුව ඔයාට ගෙවනවා 15%ක පොලියක්. වසර 10කින් බැංකුවේ කීයක් තියනවද? ඔය අහන්නේ අද ඔයාගේ අතේ තියෙන 50000ක මුදලක අනාගත අගේ නේද? අද ඔයාගේ අතේ තියෙන 50000ක මුදලක අනාගත අගේ නේ ඔය අහන්නේ. ඉතින් මේක ආදේශ කළොත් කොහොමද? future value equals p කියන්නේ 50000යි වැඩි කරන්න 1 ධන r r 15%යි නේ. ඒ කියන්නේ 1.15යි නේ. 1.15යි. මේකේ 10 වෙනි බලය. ඉතින් ඕක කැල් එකෙන් ගහන්නත් බෑ ඔයාට. normal කැල් එකකින් ගහන්න බෑ. ඒකට මෙන්න මේ scientific කැල් එකක් තියෙන්න ඕනේ. ඔය scientific calculator එකේ ඉස්සෙල්ලා මේ කැල්ල සුළු කරගන්න ඕනේ. 1.15. ඒකේ 10 වෙනි බලය ගන්න අර උඩට තියෙන මෙන්න මේ වගේ කැල්ල ප්‍රෙස් කරන්න ඕනේ. මෙන්න මේ වගේ කැල්ල. 1.15 10 වෙනි බලය. එන උත්තරේ වැඩි කරන්න 50යි. උත්තරය 202යි 277යි. දෙලක්ෂ 2277යි. ඔක ඔයාලට සුළු කරන්න බැරි වුණාට කමක් නැහැ. concept එක තේරුණාද? අනාගතයේ ලැබෙන මුදලක අද අපේ දෙන මුදලක අනාගතයේ හොයන්නමයි. දැන් ඔයා බැංකුවකට ගිහිල්ලා මුදලක් තැන්පත් කරනකොටම කියනවා නේද FD එකක් එහෙම දානකොට ඔයාගේ අවුරුදු ගානකින් මෙච්චරක් බැංකුවේ තියෙනවා කියලා. ඒක හදන්නේ මේ සූත්‍රයෙන්. වැල්පොලි සූත්‍රය මේ. මෙතන වැල්පොලි සූත්‍රය. එතකොට ඒ කියන්නේ අද ඔයාගේ අතේ තියෙන 50000ක මුදලක අනාගත අගය කීයද? අද ඔයාගේ අතේ තියෙන 50000ක මුදලක අනාගත අගය කීයද? අද අතේ තියෙන 50000ක මුදලක අනාගත අගය 2,02,277යි. වසර 10කින් ලැබෙන 2,02,277ක වර්තමාන අගය කීයද? වසර 10කින් ලැබෙන ඔය මුදලේ වර්තමාන අගය කීයද? රුපියල් 50,000යි. දැන් මට හිතලා කියන්න right අපි මේ ව්‍යාපෘති ඇගීම කතා කරනකොට ව්‍යාපෘතියක ප්‍රතිලාභ ලැබෙන්නේ අදද අනාගතයේදීද? ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන්නේ අදද නැත්නම් අනාගතයේදීද? අනාගතයේදී ලැබෙන්නේ. එතකොට අපිට ව්‍යාපෘති ඇගීමේදී ඕනෙ වෙන්නේ අද මුදලේ අනාගත අගයේද අනාගත මුදලේ අද අගයේද? ව්‍යාපෘති ඇගීමේදී අපිට ඕනේ අනාගත මුදලේ අද අගයේද අද මුදලේ අනාගත අගයේද? අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ කවදාද? එකද දෙකද? අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ අදද අනාගතයේදීද? ප්‍රතිලාභ ලැබෙන්නේ අනාගතයේදී. තේරුණාද? එහෙනම් අපි දැනගන්න ඕනේ අනාගතයේ හම්බෙන ගාන අද කීයක් වටනවද? මේකනේ මං කිව්වේ. අවුරුද්දකින් හම්බෙන 200ක් අද කීයද? අවුරුදු 2කින් හම්බෙන 200ක් අද කීයද? අවුරුදු 3කින් හම්බෙන 100ක් අද කීයද? අවුරුදු 4කින් හම්බෙන 150ක් අද කීයද? පැහැදිලි? එහෙනම් අපිට ඕන වෙන්නේ මොකද්ද? අනාගත මුදලක අද අගය. එහෙනම් අපිට ඕනේ කරන්නේ උතනින් අනාගත අගය කියන සංකල්පද වර්තමාන අගය කියන සංකල්පද? අපිට ඕනේ කරන්නේ අනාගත අගයද වර්තමාන අගයද? අපිට ඕනේ කරන්නේ වර්තමාන අගය. ඒ කියන්නේ මේක නෙමෙයි ඕනේ. මේ තියෙන්නේ ෆියුචර් වැලියු සූත්‍රේනේ.
අපිට මේකේ උක්ත කරගන්න ඕනේ ෆියුචර් වැලියු කැලේද ප්‍රසන්ට් වැලියු කැලේද? මේ සූත්‍රය අපිට ඕනේ ප්‍රසන්ට් වැලියු උක්ත කරලා. එහෙනම් මේ සූත්‍රය ප්‍රසන්ට් වැලියු උක්ත කරන්න. අර මට මොකද්ද පුරුද්දක් තියෙනවනේ උඩින් උත්තර පාත් කරන්න හිතෙන්නේ නැති එක. නැත්නම් මේක මෙලහට කරලා ඉවරයි. අර මොකද්ද එකක් තියෙනවා මේක කියලා දෙන්නේ නැතුව නිකන් ඔහේ යරලා දාන්න හිතෙන්නේ නැහැ. ඒ නිසායි මේ කියන්නේ. නැත්නම් අගම් මුලක් නැති නිසා මට මෙහෙම කියලා දෙන්න හිතෙන්නේ. ඔයාලට මෙහෙම හදලා ගන්න දෙන්නේ නැහැ. මගේ හිතට හරියන්නේ නැහැ මෙහෙම නොකියුවොත් එහෙම. ආයි කියන්නෙත් නැහැ තියරි පන්ති විතරයි කියන්නේ. කියලා යන්න නේද නැත්නම් වැඩක් නැහැ නේ. මේක හදලා ඉස්සරහින් චාටඩ් එහෙම කරනකොට එකක් ගන්න හදා යන්න ඔයාලා. බාරපතල් යොදන ඔයාලට විභාගෙදී මෙහෙම හදන්න දෙන්නේ නැහැ. මම නමුත් කියලා යන්න මේ බලන්න. යම් කිසි ළමයෙකුට මේක හදන විදිහ එච්චර තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා. මං හිතනවා මම උපරිම සරලව කිව්වා. නමුත් හැමෝම ගණිතයට 100 දක්ෂ නැහැනේ. ඒ නිසා මේකට ෂෝට් කට් එකක් දෙන්නම් ඊට පස්සේ එනවා හරි. මේක කොහොමද උක්ත කරන්නේ? ප්‍රසන්ට් වැලියු ගත්තා. මේක මෙහි තියලා මේක මේ පැත්තට ගේන්න එපා. ඒ කියන්නේ ෆියුචර් වැලියු එක බෙදන්න එපා. එක දන r ගේ n වෙනි බලයෙන්. එතකොට හරිනේ. තේරුණාද? ප්‍රසන්ට් වැලියු සමානයි ෆියුචර් වැලියු එක බෙදන්න එක දන r ගේ n වෙනි බලයෙන්. ඕන මේක මෙහෙම කරන්න පුළුවන්. ප්‍රසන්ට් වැලියු එක සමානයි ෆියුචර් වැලියු එක වැඩි කරන්න එක යට එක දන r ගේ n වෙනි බලයෙන්. ඒත් ඒකමනේ තියෙන්නේ. මේ කැල්ල මෙහිට අරගෙන ඒ උණුට එකක් දාගත්තා. මේක තමයි මුදලේ වර්තමානගය වෙන සූත්‍රය. මේක තමයි මුදලේ වර්තමානගය වෙන සූත්‍රය. ඒ කියන්නේ අවුරුදු 3කින් ඔබට ලැබෙන 1331ක අදාගය ඔයාලා කිව්වා කීයයි කියලාද? අවුරුදු 3කින් අපට ලැබෙන 1331ක අදාගය කීයද? අදාගය 1000යිනේ. ඒක හොයන්න වෙන්නේ මොන සූත්‍රෙන්ද? මේ සූත්‍රෙන්. ඒක හොයන්නේ මෙහෙමයි මේ. අනාගතේ අපට ලැබෙන්නේ කීයද? 1331යි. බෙදන්න එක යට එක දන r. r කියන එක මෙතන ගත්තේ 10යි. ඒ කියන්නේ දශම 1යිනේ. 1.1 තුන්වෙනි බලය. අනිවාර්යෙන් උත්තරේ කීයක් වෙන්න ඕනද? 1000ක් වෙන්න ඕනේ. උත්තරේ 1000ක් වෙන්න ඕනේ. මං කියන කතන්දරේ තේරුණාද කියන්නකෝ සූත්‍රේ නොතේරුණාට. කියන කතාව තේරුණාද? අඩු ගානේ මේ සූත්‍රයෙන් ආදේශ වෙනවා කියන එක පැහැදිලිද? දැන් මේ අහන්නකෝ. ප්‍රියලමයි අපේ පන්තියේ ගෑනු ළමයිගේ තාත්තා කෙනෙක්. හරිද? අපේ පන්තියේ ගෑනු ළමයිගේ තාත්තා කෙනෙක්. තව අවුරුදු 5කින් හරිද? තව අවුරුදු 5කින් එයාගේ දුව විවාහ වෙන මොහොතේ 5ක් හරි 6ක් අපි 5කින් කියලා ගාන හදාන්න ලේසියට. තව අවුරුදු 5කින් දුව බන්දලා දෙනවලු විවාහ කරලා දෙනවලු. ඒ වෙලාවේ දුවගේ අතට දෙනවලු මිලියන 5ක්. ලක්ෂ 50ක්. හරිද? හිතන්නකෝ රටේ තියෙන පොලි ප්‍රතිශතය 12%යි. අවුරුදු 5කින් තමයි දෙන්නේ. ඒ තාත්තට දැනගන්න ඕන වෙලා තියෙනවා ඒ තාත්තා අද කීයක් බැංකුවේ දාන්න ඕනද කියලා. හැදිරි කවුද දුව කියලා අහන්න එපා. ඉතින් එහෙම ළමෙක් ඉන්නවා. right? දැන් ඒ තාත්තා කියනවා මේක හරියට හදාගන්න පුළුවන් පුතාට තමයි මගේ දුවව දෙන්නේ. මේක හරියට හදලා දෙන්න පුතාට තමයි මගේ දුවව දෙන්නේ කියලා ඒ තාත්තා කියනවා. මේ දැන් මාත් එක්ක chat එකේ තාත්තා ඉන්නවා. තව අවුරුදු 5කින් මගේ දුවව දෙනවා. දුවත් එක්ක 5 මිලියනුත් දෙනවා.
හැබැයි මට පුතෙක් හදලා දෙන්න ඕනේ. අද මම කීයක් බැංකුවේ දානවද කියලා. no need uncle. දිනුක රාජපක්ෂ තමයි දීලා දෙන්නේ නෙවෙයි. පිස්සුව දාරන්නේ. හරි. බලන්න. මට ගෙදරින් එක නැති කරන්න දාගන්න නේ බලන්න. එතකොට හරි ආගන්න. හිමින් කියන්නේ ගස් ගල් වලටත් කන් තියෙනවා. මේ ආගන්නකෝ. අඩු ගන්න හදන විදිය කියන්නකෝ. කො දැන් කට්ටිය නම් අපි නම් එහෙම සල්ලි ගන්නෙ නෑ. ගාන හදලා දෙන්නකෝ. මරු කියවන්නේ නැතුව මේ. හරි හදන්නේ කොහොමද කියන්නේ? ළමයිනේ. මෙහන්නේ. මේ මුදලේ කාලාගේ පොඩ්ඩක් ෆන් එක ඉගෙන ගන්නවා. හරිද? මේ ඉගෙන ගන්නේ වර්තමාන මුදලක අනාගත අගයද නැත්නම් අපිට ඕනේ අනාගත මුදලේ වර්තමාන අගයද? මෙතෙන් දියන්නේ මොකද්ද? වර්තමාන මුදලක අනාගත අගයද අනාගත මුදලේ වර්තමාන අගයද? අපිට ඕනනේ මොකද්ද? අනාගතයේ ලැබෙන මුදලක මොන අගයද? වර්තමාන අගය. නේ? ඒ කියන්නේ ඔයා ගිහිල්ලා ඒ අංකල්ට කියනවා මෙහෙමයි. අංකල් අවුරුදු 5කින් මට 5 මිලියන් ඕනේ නැහැ. මට දැන් මෙන්න මේ ගාන දෙන්න. ඕකනේ concept එක. මට අවුරුදු 5කින් දෙන්න හිතන් ඉන්නේ මිලියන 5න්නේ. මට එච්චර ඕනේ නැහැ. අද මට මෙච්චරක් දෙන්න ගොනම් හරිනේ ගිහිල්ලා කතා කරන්නේ. එහෙම කතා කරන්න මේක හදාගෙන පුළුවන් කොල්ලෙක් ඉන්න බෑ. මේ බලන්න මං කියලා දෙන්න. වැඩක් නැහැ ඉතින්. මිලියන 5ක් දෙන්නලා ඇසලා 7-5ක්වත් ගන්න වෙන්නේ නැහැ. මේව හදන්න. මේව හදන්න. මේක හදන්නේ කොහොමද? දැන් ෆියුචර් වැලියු එක කීයද? අන්න. ෆියුචර් වැලියු එක කීයද? 5 මිලියන් නේ. වැඩි කරන්න 1 යට R 112 නේ. ඒ කියන්නේ 0.12යි. 1.12 කීවෙනි බලෙන්ද? 5 වෙනි බලෙන්. මෙන්න උත්තරේ. මෙන්න බලන්න. ඉතින් මේක කැල් එකේ ගහනකොට 1.12 5 වෙනි බලය ගත්තා. එක විදි මාංශ වැඩි කරන්න 5 මිලියන්. උත්තරේ 28,37,134යි. 28,37,134යි. 772. හොඳයි හදන ළමයි ඉන්නවා. එතකොට දැක්කද? මේ ගාන ඒ කියන තාත්තා බැංකුවේ දැම්මොත් ඒක අනාගත අගේ තමයි 5 මිලියන් කියන්නේ. තේරුණාද? පැහැදිලිද? මම මේ නිකන් කටට එනවට කතන්දර කියනවට තේරෙන්න ඕනේ මම ඔබෙන් අදහස් කරන්නේ ඒ වගේ කතන්දරයක්. හරි. පාඩම උගන්වන්න හදනවා. ඔයා දන්නවනේ මගේ ක්‍රමේ. හරි. ඒ නිසා. දැන් මුදලේ කාල වටිනාකම තේරුණාද? මේක normal කැල් එකෙන් හදන්න බෑ. මේක normal කැල් එකෙන් හදන්න බැරි නෑ. එන කරදරයි. normal කැල් එකෙන් හදනවා නම් 1.12 වැඩි කිරීම 1.12 වැඩි කිරීම 1.12 වැඩි කිරීම 1.12 වැඩි කිරීම 1.12 කියන උත්තරේ ගන්න. එක බෙදන්න ඒකෙන් ඒ උත්තරේ ගන්න. ඒ උත්තරේ වැඩි කරන්න මිලියන 5න්. හරි. මං ගාන හැදුවා දුව දෙය කියලා උත්තරේ කිව්වේ නෑ. හරි බොහොම හොඳයි. දැන් බලාගන්නකෝ. අපිට තේරෙනවා. හරි. ෂේප්. එතකොට ආගන්න. කරුණාකරලා ගන්න. දැන් ඔයාලට තේරෙනවද මේක හරි කම්ප්ලෙක්ස් නේ. කොහමද ඔයාලට දැන් මුදලේ කාලාගය කියන සංකල්පය තේරුණානේ. එහෙනම් මේ බලන්න. ආගන්න මම අද 8 මාරණකම් පන්තිය කරනවා මැදින් ඩ්‍රොප් වෙන්න එපා. බලන්න. ආගන්න. දැන් එන්න මේ මුදලේ කාල වටිනාකම. පිටුවංග 3 බලන්න මුදලේ කාලාගය. මුදලේ කාල වටිනාකමේ ස්වරූප දෙකක් තියෙනවා. මුදලේ අනාගත අගයයි අනිත් එක මුදලේ වර්තමාන අගයයි. මුදලේ අනාගත අගය හොයන සූත්‍රය තියෙන්නේ FN future value after n number of years කියන එක තමයි FN කියන්නේ. future value after n number of years. present value into 1 plus r to the power n කියන සූත්‍රයෙන් තමයි හදන්නේ. ඒක අපිට ඇත්තටම ඕනේ නැහැ. මොකද අපිට ව්‍යාපෘතියකින් මෙදී අනාගත අගය ගන්න ඕනේ නැහැ.
අපිට උනේ එහා පැත්ත. ඒතර ඔය අනාගතගේ එකේ අනාගත සාධක වගුව කියන්නේ මොකද්ද දන්නවද? ඒක ඇත්තටම අපිට ඕනේ නැහැ. ඔය උඩ තියෙන පොඩි වගුව ඕනේ නැහැ. අපිට ඕනේ වර්තමාන සාධක වගුව. ඒක හැදෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ වර්තමාන අගේ වෙන සූත්‍රනේ. මේකේ මේ වගුව කියන්නේ මොකද්ද දන්නවද? මේ සූත්‍රේ මෙන්න මේ කොටස තියෙන්නේ. මේ කොටස වෙන වෙනම විසඳලා වගුවක් හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය බලන්න ඔය වර්තමාන සාධක වගුව අරගෙන. ඔය වර්තමාන සාධක වගුව අරගෙන බලන්න. ඉන්නකම මේක දාලා පෙන්නන්න ස්ක්‍රීන් එකට. තේරුම් ගන්න නිකන් එතකොට ඔහි වැඩි කරනකොට අගමුලක් දන්නේ නැහනේ. අගමුලක් දැනගෙන වැඩි කරන්නයි කියලා දෙන්නේ. බලන්නකෝ. දැන් ඕකේ මෙන්න මේ වගුව. ඔය වගුවේ මේකේ තේරුම මේකයි. මේ වර්ෂය 1 2 3 4 5 මේ තියෙන වට්ටම් සාධකය. මේ වගුව හදලා තියෙන්නේ රුපියලක් සඳහා. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රයේ FN එක රුපියල දැම්මනම් රුපියලක අනාගතයේ ලැබෙන රුපියලක අදාගිය තමයි මේ හදලා තියෙන්නේ. අපිට මෙතෙන්ද දැන් අපි ඉස්සෙල්ලා අර අංකල්ගේ හැදුවේ 5 මිලියන් දාලානේ අනාගතයේ හම්බෙන මිලියන 5ක අදාගෙන හෙව්වේ. මෙතන කරන්නේ මේක රුපියලයි. ඉතින් අපි රුපියලකගේ දන්නවනම් ඒක වැඩි කරගත්තාම කැමති ගානකින් වර්තමානයේ ගන්න පුළුවන්. අංකල් දෙන්නේ ලක්ෂ 20යි නම් මෙතන ලක්ෂ 20 දා ගන්නවා. රුපියලකගේ තමයි මේ සූත්‍ර කැලෙන් හොයන්නේ. රුපියලකගේ තමයි මෙතන වගුවෙන් කියන්නේ. ඒ කියන්නේ තව අවුරුද්දකින් ඔයාට රුපියලක් හම්බ වෙනවා නම් පොලි අනුපාතයේ 5යි නම් ඒක අද වටින්නේ 7.95යි. මේ වගුවේ තියෙන ඔක්කොම රුපියලට වඩා අඩුයි. එකට වඩා අඩුයි නේ රුපියලක් වටින්නේ අද විතරයිනේ. එහෙනම් ඔය වගුව බලලා මට කියන්න රයිට් ඔය වගුව බලලා මට කියන්න තව අවුරුදු 4කින් මට රුපියලක් හම්බ වෙනවා නම් 10 වට්ටම් සාධකයක් නම් ඒ රුපියල අද වටින්නේ කීයද? තව අවුරුදු 4කින් මට ලැබෙන රුපියල 10ක අනුපාතිකයට යටතේ අද වටින්නේ කීයද? 768යි නේ. 768යි. ළමයි මට තව අවුරුදු 5කින් හම්බ වෙනවා රුපියලක්. ඔයාගේ ඉතින් තව අවුරුදු 5කින් හම්බ වෙන රුපියලක් හරි ප්‍රශ්නේ. ඔයාගේ තව අවුරුදු 5කින් මට හම්බ වෙනවා රුපියලක්. 112ක වට්ටම් සාධකයක් තියෙනවා නම් ඒක අද වටින්නේ කීයද? 0.57යි 757යි. 0.57යි. දැන් ඔය ළමයි හැමෝටම වර්තමානයේ කියන සංකල්පේ නියමිත තේරුණා නේද? අවංකම කියන වර්තමානයේ කියන සංකල්ප හොඳට තේරුණා නේද? ඒක වගුවෙන් ගන්න විදිහත් පැහැදිලි වුණා නේද? දැන් ඕක හොඳටම දන්නවනේ. එනිසා ඔය වගුව විභාගෙදී මේක මේ වගුව විභාගෙදී දෙනවා. මේ වගුව එක්ක දෙයි නැත්තම් මේ ගාන හදන්න ඕන කරන කොටස වලට දෙයි. ඔන්න දැන් බලන්න ඔය සංකල්පය අපි ගේන්න යනවා ඉන්වෙස්ට්මන්ට් අප්‍රේසල් වලට. හරිද? දැන් ලේසි. දැන් පට්ට. දැන් ගෙදර මිනිස්සු මේක අහගෙන හිටියනම් ඒත් තීරණවනේ ළමයි නේද ඉතින්. ගෙදර පොඩි එකෙක් හිටියනම් මල්ලියෙක් නංගියෙක් හිටියනම් එයාටත් මේක තේරෙන්න ඕනේ. මේ බලන්න. ඒතර දැන් අර සූත්‍ර මුකුත් ඕනේ නැහැ. දැන් තේරෙනවනේ සූත්‍ර ඕනේ නැත්තේ කියලා. සූත්‍රේ ඕනේ ටික වගුවේ තියෙනවා. දැන් ගත්ත වැඩි කළා. ඔව් කල්පදෝලත් මේ සීන් එක තියෙනවා. ඒකද මං කිව්වේ ලීසින් වල පොඩි කෑල්ලක් කරන්න බෑ කියලා මේක කරන එක.
ඉතින් ලීසින් වලත් අනාගතේනේ වාරික ගෙවන්නේ. එතකොට එතනත් ඔය වර්තමානයේ කියන සංකල්පය අදාළයි නේද? අවුරුදු කිහිපයක් තුළ ගෙවීම හෝ ලැබීම තියෙන ඕනම තැනකට කාල වටිනාකම කියන සංකල්පය අදාළයි. එතකොට දැන් ඉන්න මේ ප්‍රොජෙක්ට් එකට එන්න. මේ ප්‍රොජෙක්ට් එක 10%යි මේකේ වට්ටම් සාධකය. මට කියන තව අවුරුද්දකින් මට මේ ප්‍රොජෙක්ට් එකෙන් හම්බෙනවා 200ක්. මේක අද කීයක් වටන? තව අවුරුද්දකින් හම්බෙන 200 අද වටින ගන්න බලන්න. ඔය වගුවේ මට බලලා කියන්න. අවුරුද්දකින් හම්බෙන රුපියලක අදාගේ කීයද 10% අනුපාතෙට? අවුරුද්දකින් හම්බෙන රුපියලක අදාගේ කීයද? 0.91යි නේ. එහෙනම් මේක 0.91කින් වැඩි කළා නම් හරිනේ. රුපියලකගේ 791යි නම් 201ගේ කීයද? ඔන්න මේක වර්තමානයට ගේන්න. අදට ගත්තාම කීය දෙන්නේ? 182යි. දැක්කද? ලබන අවුරුද්දේ හම්බෙන 200 අදට ගත්තොත් 182යි වටින්නේ. හරි. මේ 200 අදාගේ හොයන්න මේක කීයෙන්ද වැඩි කරන්න ඕනේ? මෙතෙන්ට එන්නේ කීයද? 0.83යි. මේක අදට ගෙනාවොත් අද වටින්නේ කීයද? 166යි නේ. 166යි. අවුරුදු 3කින් හම්බෙන රුපියලක් අද වටින්නේ කීයද? 775යි. අදට ගත්තොත් ඒ රුපියල් 100 අදාගේ රුපියල් 75යි. අවුරුදු 4කින් හම්බෙන රුපියලක් අද වටින්නේ 768යි. මේක අදට ගත්තොත් අද අගය කීයද ළමයි? වැඩි කරලා ගන්නකො. sorry 68යි. එකසිය දෙකයි නේ. 102යි. දැක්කද? අනාගතයේදී ලැබෙන ගානට වඩා අද ගානට ගත්තාම අඩුයිනේ. ඉතින් ප්‍රොජෙක්ට් එකට අද දානවා 500ක්. ඔක්කොම ලැබීම් වල අගේ කීයද? 6යි 2යි 8යි 2යි 10යි 5යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 8යි 9යි 6යි 15යි 7යි 22න් 2 දැම්ම දෙකක් ඉතුරුයි. 525යි. ප්‍රොජෙක්ට් එකට දාන්නේ 500යි. අනාගතයේ ලැබෙන ඒවා අද වටිනවා 525ක්. සුද්ධ වශයෙන් ධනාගයක් දෙන්නේ ඍණාගයක්ද? සුද්ධගෙන් වශයෙන් එන්නේ ධනාගයක්ද ඍණාගයක්ද? ධන 25ක් ඉන්නේ. ඉස්සෙල්ලා වට්ටම් නොකර එකතු කළාම මේ ටික වට්ටම් නොකර එකතු කළොත් කීයද? 200යි 400යි 500යි 650න්නේ. එතෙන්ද ධන 150ක් ආවනේ. එතෙන්දී අපිට හිතෙන්නේ 150ක් වැඩිපුර තිබ්බා කියලානේ. නමුත් මේකට කියනවා වට්ටම් කරනවා කියලා. මේකට කියනවා වට්ටම් සාධකය කියලා. කාල වටිනාකමට අදාළ කොටසෙන් වැඩි කරනවා. වට්ටම් කරලා ගත්තට පස්සේ වර්තමාන අගයන් සියල්ලගේ එකතුව තියෙනව නේද 25. මේ 25ට කියනවා සුද්ධ වර්තමාන අගය NPV කියලා. net present value. NPV කියලා. වර්තමාන අගයන් සියල්ලගේ එකතුව. NPV ධන නම් ව්‍යාපෘතිය සුදුසුයි. ව්‍යාපෘතියක NPV ධන නම් ව්‍යාපෘතිය සුදුසුයි. NPV ඍණ නම් ව්‍යාපෘතිය නුසුදුසුයි. මේක තමයි NPV කියලා කියන්නේ. මේකේ මේ සූත්‍ර කැල විභාගයේදී දෙනවා. ඉතින් දෙන එක වැඩි කරන්න තියෙන්නේ. මුදලේ කාලාගය කියන සංකල්පය තේරුණාද? NPV කියන එක හරිද? මේක අමාරුද? මේක අමාරුද? තේරුණා නම් සිම්පල් කේස් එකක් නේ. සිම්පල් කේස් එකක්. එහෙනම් ටියුට් එක අරන් බලන්න. කියලා දෙන්න කලින් ඉතින් අමාරුයි තමයි දන්නේ නැහැ නේ. කියලා දුන්නාට පස්සේ ලේසියිනේ. බලන්න. සුද්ධ වර්තමාන අගය. අපි ලියමු ඔයගේ පොතේ ලියන්න මාතෘකාව සුද්ධ වර්තමාන අගය. සුද්ධ වර්තමාන අගය. NPV.
शुद्ध वर्तमान अगे අදට ඇති නේද සර් නෑ ඇති නෑ තව මදි ඈ තව මදි වඩ ඇති කියලා හිතනවා නම් කට් කරන්න වඩ ඇති කියලා හිතනවා නම් කට් කරන්න අපිට මදි ලියන්න शुद्ध वर्तमान अगे NPV ලියමු දෙන්න ව්‍යාපෘතියක් සඳහා ව්‍යාපෘතියක කියලා දාන්න ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන්ගේ මුදල් ප්‍රවාහයන් ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් සියල්ලෙහි ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් සියල්ලෙහි ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් සියල්ලෙහි ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් සියල්ලෙහි වර්තමාන අගයන්ගේ එකතුව ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් සියල්ලෙහි වර්තමාන අගයන්ගේ එකතුව शुद्ध वर्तमान अगयයි शुद्ध वर्तमान अगयයි शुद्ध वर्तमान अगयයි වරහන් ඇතුලේ NPV शुद्ध वर्तमान अगය වරහන් ඇතුලේ NPV යටි ලියන්න NPV ධන නම් NPV ධන නම් ව්‍යාපෘතිය සුදුසුය NPV ධන නම් ව්‍යාපෘතිය සුදුසුය ඍණ නම් ව්‍යාපෘතිය නුසුදුසුය ඍණ නම් ව්‍යාපෘතිය නුසුදුසුය ලියන්න පොඩි ප්‍රශ්නයක් සමාගමක් විසින් රුපියල් ලක්ෂ 5ක නෙමෙයි ලක්ෂ 8ක සමාගමක් විසින් රුපියල් ලක්ෂ 8ක මූලික ආයෝජනයක් අවශ්‍ය වන ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලයි. ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලයි. ඊට අදාළ මුදල් ප්‍රවාහය පහත පරිදිය. ඊට අදාළ මුදල් ප්‍රවාහය පහත පරිදිය. वर्षය 0.1234 वर्षය 0.1234 शुद्ध मुदल ऋण 800යි ऋण 800යි ධන 300 200 400 200
කියන ටීම් ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවැය 10%කි. 10%කි නෙමෙයි 12%කි. ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවැය 12%කි. ප්‍රාග්ධන පිරිවැය කියන්නේ වට්ටම් සාධකයේ බලන ප්‍රතිශතය. ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවැය 12%කි. NPV ගණනය කර ව්‍යාපෘතිය යෝග්‍යද යන්න දක්වන්න. NPV ගණනය කර ව්‍යාපෘතිය යෝග්‍යද යන්න දක්වන්න. බලමු. මට මේ පොඩ්ඩක් අහගන්නකෝ මේක මේ පරිවලක් කියන්නම දුන්නොත් ප්‍රශ්නාංක 6 7 8 9 10 11 කියන ප්‍රශ්න 6 හෝම්වර්ක් දාගන්න. 6 7 8 9 10 11. විශේෂම කතාව මම මේ ගාන දැන් හදලා පෙන්වන්න යනවා. මේ විශේෂ කතාව තමයි වැදගත් කතාව. දැන් හෙට පන්තියේදී මම මේ ගණන් ටික බලනවා. ඒ නිසා හෙට එනකොට මේ පොඩි වෙලාව යන්නේ මේව හදන්න. කඩවත සයන්ස් ඉමේජ් එකේ ළමයින්ට සෙනසුරාදා දවසේ තමයි කරන්නේ මේ කොටස. ඒ නිසා කඩවත ළමයි නොවන අනිත් අය මේ ගණන් අය අදම හදන්න. මොකද හෙට පන්තියේදී මම මේව බලනවා. අද නැත්නම් හෙට උදේ හරි ගමන්නේ පුළුවන් නම් අදම හදලා දාන්න. නිසා මට මේක අමතක වෙයි කියලා මම කලින්ම කිව්වේ. මේ හයම හදන්න පුළුවන් මම දැන් මේ කරන දෙයින්. සහ මේ පාඩමේ තව බොහොම වැදගත් දෙයක් තියෙනවා. අත කතන්දරේ දුක හිතේ කිව්වහම මේ කරපු කිසිම දෙයක් කරගන්න බෑ ඇත්තටම. කරන්න තියෙන කොටස දන්නේ නැතුව. ඒක කළාට පස්සේ ආඩ තීරෙයි ඒක දන්නේ නැතුව මේව මුකුත් කරන්න බෑ. ඇත්තටම කරනවා වැදගත්ම කොටස ඉතුරු කරන් තමයි කරලා තියෙන්නේ. එහෙම තමයි. එහෙම නැතුව ඒක කළා මෙතෙන් දෙන්න බැරි නිසා. හරි බලන්න. මෙතන මේ NPV හොයන්න එකම තමයි මට ලේසි විදියක් කියන්න. මේම ගාන හරහට තියන් හදන්න එපා. මේක සිරස්ව ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. වර්ෂය 0.1 2 3 4 කියලා මේ අතර ලියා ගන්න. මුදල් ප්‍රවාහය බිඳුවේදී ඍණ 800යි එකේදී 300යි දෙකේදී 200යි තුනට 400යි හතරට 200යි. දැන් ලියන්න 112 වට්ටම් සාධකය. ඊට 12 වට්ටම් සාධකයේ වගුවෙන් බලන්න. වර්තමාන සාධක වගුවෙන් බලන්න. කියදෙන 0.89යි මෙතන බිඳුවේදී 1යි අනිවාර්යෙන්. වට්ටම් සාධක අද රුපියලක් වටිනවනේ. මෙතෙන්දී 0.89යි 0.8යි 0.7යි 1යි 0.64යි. මතක තියාගන්න මේවා ඔක්කොම වටේලා දෙන්නේ ඈ. දශම සංඛ්‍යා ගොඩකට මේවා යනවා. වඩා හරි වෙන නම් දශම සංඛ්‍යා 4ක් විතර ගන්න ඕනේ. 3ක් 4ක් ගන්න ඕනේ. මම මේ ආසන්න වශයෙන් දීලා තියෙන්නේ. අර සූත්‍රයේ විසඳුම හරියටම එන්නේ නැහැ. දශම වෙනවා ගොඩක් දුරට. නමුත් විභාගයේදී දශම සංඛ්‍යා 2ක් හෝ 3ක් තමයි දෙන්නේ උපරිම. ඉතින් මේක වැඩි කරන්න මෙන්න වර්තමාන අගය. present value. මෙතන ඍණ 800යි 267යි 160යි 284යි 128යි. මෙතන ධනාගයන්ගේ එකතුව කීයද? 7 8යි 15යි 4යි 19න් 9 දැම්ම එකක් ඉතුරුයි. 6 1යි 7යි 7 8යි 15යි 6 21යි 2යි 23න් 3 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 2යි 4 1යි 5යි 1යි 6 2යි 8යි 839යි. ඍණ 800යි ධන 839යි. මෙතන එන්නේ ධන 39ක්. ඒ කියන්නේ ව්‍යාපෘතියේ NPV ධන.
NPV ධන. උත්තරේ මොකද්ද එතකොට? ඔය යටින් වාගේ රෙකමෙන්ඩේෂන් එක ලියන්න ඕනේ. ශුද්ධ වර්තමානයේ නැත්නම් NPV ධන නිසා ව්‍යාපෘතිය සුදුසු වේ. මේ ව්‍යාපෘතිය හොඳයි කරන්න කියලා අපි කියන්නේ යන්ත්‍රය ගන්න. Project is viable as NPV is positive. Project is accepted නැත්නම් viable as NPV is positive. NPV එක positive නිසා project එක viable. මේක කරන්න පුළුවන්. මොකද හිතන්නේ? සිලබස් එකේ අග හරියට යනකොට තියෙන පාඩම් මුල් හරියට තියෙනට වඩා ලීසි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? දැන් මේකේ තව පොඩි කොටසක් තියෙනවා. පොඩි කොටසක්. ඒ පොඩි කොටස අතහැරුණාම අපේ සිලබස් එක ඉවරයි නේද? තව පොඩ්ඩක් ඉතින් අපිට හෙට දවස් ඉවර කරන්න පුළුවන්. ඒ ඇත්තටම බලන්න මේක තව පොඩි කොටසයි තියෙන එක බය වෙන්න එපා. ඒක මම හොඳට තේරෙන්න කියලා දෙන්නම් බය වෙන්න එපා. මේ වෙනකොට ළමින්ට මේ විෂය තුල තියෙන යම්කිසි රසයක් දැනෙන්න ඕනනේ. හිතට ලොකු හයියක් පේපර්ස් විතරයි තියෙන්නේ කරන්න. ඔව්. පේපර්ස් ටිකත් මම ඔයාලත් එක්ක කරනවා. එතකොට මම හිතනවා ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. බිස්නස් එකක් කරන්න ඕන දේවල් දැන් තමයි එළියට එන්නේ. ඔච්චරයි පාඩම. අපි ඊළඟ දවසේ ওই ටික අතරින් අර සාකච්ඡා කරමු. අයිබෝන්.